පින්වත්නි, අපි මේ මනුස්ස ලෝකේ උපන්නේ සංසාරේ කරපු මොන වගේ පිනකින්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඒක මේ වගේ එකක් වෙන්නේ නැති කියලා මං හිතුවා. මෙහෙ නන්නේ ලංකාවේ ඉඳිද්දී ඔබ සමහරට ස්වීප් ගන්නවනේ. ස්වීප් ගත්තු නැති ඇතිනවද? ස්වීප් ගන්නවනේ ලොතරැයි. ඒ ලොතරැයිය ගනිද්දී එයාට හිතෙන්නේ මොකද්ද? අනේ මටත් දිනුමක්. එතකොට එහෙම ලොතරැයි ගන්න ලක්ෂ ගාණක් ඉන්නවනේ. එතකොට ලක්ෂ ගාණක් පිරිස ලොතරැයි ගනිද්දී ඒ ලක්ෂ ගාණටම ආසාවක් ඇති වෙනවා. මොකද්ද? ඒ තමන් ගන්න ලොතරැයි දිනිනවා කියලා දිනුමක් ලබන්න ඒ ලක්ෂ ගාණම ආසයි. ඒ වුණාට ඒ ලොතරැයි දිනන්නේ කීප දෙනයිනේ. ලක්ෂ ගාණක් ඒ ස්වීප් එක ගත්තට දිනන්නේ කීප දෙනයි. එතකොට ඒ වගේ ඔබ දකිනවා ඇති බිලියන ගාණක් සත්වයෝ මොහොතේ ඉන්නවා. කෝටි ප්‍රකෝටි ගාණක් සත්වයෝ පොළවේ ඉන්නවා. ඒ මැද්දින් තමයි අපි කලින් ආත්මික මරුණට පස්සේ මනුස්ස ලෝකේ අපි උපන්නේ. මේක කලින් ආත්මික අපි මරුන්නේ නැත්තම් මේ ආත්මය අපි මෙහෙම ඉඳීද? මේක කලින් ආත්මය අපි මරුණා. මරුණට පස්සේ ස්විප් එක දින්න. මොකද්ද දින්න ස්විප් එක? මිනිස් මව කුසකට ආවා. නමුත් අපිට ඉස්කෝලේදී ඒක කවුරුත් කිව්වේ නැහැ. ඒක දුර්ලභයි. ඔයාගේ මනුස්ස ජීවිතය දුර්ලභයි කියලා අපිට කුඩාවදීදී කවුරුත් කිව්වේ නැහැ. ගෙදර කතා වුණේ රණ්ඩු සරුවල් වෙච්ච වෙලාවකවත් මිනිස්සු කියන්නේ නැහැ ඒක. දුර්ලභ මනුස්ස ජීවිතයක් මේ උඹලා නරක කරගන්නවා කියලා. අහන්න නෑ. එතකොට මිනිස්සු හැටියට උපන්න අපි මුලාවක් තුලද හිටියේ අවබෝධයක් තුලද? මුලාවක් තුල. අපිට හිතෙන්නේ ඇයි අපිට පේනවා මනුස්ස ලෝකේ? ඉතින් අපි හිතන්නේ මැරිලා ආයමත් ස්විප් එකක් තනි පුද්ගලයෙකුට ඇදෙනවද? එහෙම හැදිච්ච කවුරුගෙන අපි දන්නවද? එක දිගට ස්විප් එක දිනිනවා. එක දිගට දිනුම ලබනවා. ගන්න ස්විප් එක නෑ. එහෙම ආරංචියක් නෑ. මේ මනුස්ස ජීවිතේ ඒ විදියට කලාතුරකින් අපිට ලැබිච්ච එකක් බව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න කම්ම අපි කවුරුවත් දන්නේ නැහැ. ඔබ හිතන හැටියට මේ ලැබිච්ච ස්වීප් එක මේ සංසාරේ සතර අපාය වැටි යන ලෝකේ අපිට මේ ලැබිච්ච తాවකාලික දිනුමක්. මේ මනුස්ස ජීවිතය කියන්නේ. එතකොට
හැබැයි මේ දිනුම හරි විදියට පාවිච්චි නොකළොත් පරදින ඊළඟ ආත්මේ මේ ලැබූ සියලු දේ නැති වෙනවා. තමන් නොදැන යන නිසා මේ ගමන මනුස්ස ජීවිතයක් මම ලැබුවා. මේ මනුස්ස ජීවිතේ මං කලාතුරකින් ලැබුවේ. මම මේ මනුස්ස ජීවිතේ ගුණධර්ම වලින් දියුණු කරගන්න ඕනේ කියන අදහස තමන්ගේ හිතේ නැත්තම් මොකද මේ ජීවිතේ තියෙනවා දෙපැත්තක්. හිතේ තියෙනවා හොඳ පැත්තකුත් නරක පැත්තකුත්. අපි කියමු කෙනෙකුට හොරකම් කරන්න හිතෙනවා. ඒ කියන්නේ මොන හරි වස්තුවක් දැක්කහම ආස හිතෙනවා. ඒ ආසය ඇති වෙන්නේ කොහේද? සිතේ. ඇති වෙච්ච ගමන් එයාට ධර්මයේ තිබ්බනම් ඒක පාර මතක් වෙනවා මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම සීලයක පිළිපදපු කෙනෙක්. ඒ නිසා මේ ශොරසිත මං දැම්මම අයින් කරනවා. එහෙම කරපු ගමන් අර ආස කරපු එකට මතක නැතු වෙනවා. එයාට ඒක අපි කියමු හොරසිත ආපු ගමන් එයාට ඒ මතක් වුණා නම් අර මම ධර්මයේ ආපු කෙනෙක් මේ සසරේ මම මේ හොරකම් කර කර ගිහිල්ලා අමාරු වෙටින්න උන්නේ මේ මනුස්ස ලෝකේ මං කරගත්තු ගොංකම් ඇති අලුතින් මෝඩකම් කරන්න ඕනේ කියලා යා තීරුම් ගත්තනම් ඒ වැඩ කරන්නේ මොන පැත්තද? නරක පැත්තද හොඳ පැත්තද? හොඳ පැත්ත. එයාගේ හොඳ පැත්තේ වැඩ කරන්නේ නැතුව ආර මං ගන්න ඕනේ කියලා හිතනවා කියමු. හිතුවට පස්සේ නරක පැත්තේ වැඩ කරාම මොකද වෙන්නේ? ආය ඒක මතක් කරලා දෙනවා මේක ගනි. මේක ගනි මක් වෙනවද? මේක ගනි කියලා මතක් කරලා දෙනවා. ඒක කරන්නේ කවුද? හොඳ පැත්තද නරක පැත්තද? නරක පැත්ත. හැබැයි තමන් දන්නේ. එහෙම තමයි මිනිස්සු හොරකම් කරන්නේ. එනොත් මිනිස්සු සත්තු මරන්නේ. වැරදි කාමයේ හැසිරෙන්නේ. මිනිසුන් රවට්ටන්නේ. ඉතින් මේ වගේ අපේ ජීවිතේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට නොතේරුණ කාලේ වැඩිපුර මේ හිතේ වැඩ කරන්න ඇත්තේ හොඳ පැත්තද නරක පැත්තද? නරක පැත්තම වැඩ කරන්න අපි ඉඩ දුන්නොත් අපිට ලැබිච්ච ස්විප් එකට මක් වෙයිද? ඉවරයි. වාසනාව එක දිගට එන්නේ නැහැ කෙනෙකුට. වාසනාව එක දිගට එන්නේ නැහැ. වාසනාව එක දිගට එන්න පුළුවන් වාසනාවට උදව් කරන දේ විතරක් තිබ්බොත්. වාසනාවට උදව් කරන දේ විතරක් Taman ළඟ තිබ්බොත් ඒක එක දිගට ඒවි. ඒක නැත්නම් හොඳ මිනිස්සු තුල උනත් Taman ජීවිතය ගැන තීරුම් ගත්තේ නැත්තම් අමාරු වෙටිනවා. අපි දන්නේ එක අම්මා කෙනෙක් හිටියා. මම දැනගෙන හිටිය කාලේ ඒ අම්මා බොහොම හොඳයි. දරුවන්ට ආදරේ, දරුවෝ 6 දෙනෙක්ද කොහෙද හිටියා. ඒ අම්මා බොහොම මහන්සි වෙලා ලොකු ගෙයක් හැදුවා. බොහොම දුක් විඳා ළමයි හදන්න. දානමාන දුන්නා.
ඒ කාලේ මං හිටියේ පන්සලේ. ඊට පස්සේ මං හිතන්නේ තුන්වෙනි පුතාටද කොහෙද තමයි මහගේ හම්බ වුණේ. ඊට පස්සේ පුතාට යම්මම කතා කළා බන්දලා දුන්න කසාදයක් කරලා දුන්න ඉස්කෝලේ ටීචර් කෙනෙක්. හොඳට හිටියා. පොඩි දරුවෝ ලැබුණා. දැන් මේ ඒ බැඳපු ලේලි පිරිසිදු වෙන්න කැමති. පිරිසිදු කළා ගෙවල් දොරවල් සුද්ධ කරලා තියන්න කැමති. මේ අම්මනේ ගොඩාක් ඉතින් මහන්සිනේ මේ ගෙවල් දොරවල් හදන්න. ඉතින් ඒ අම්මා පෙන්ෂන් එක හම්බ වුණාම ළමයි ඔක්කොටමත් දෙන්න, අඳුරන අයට දෙන්න මොන හරි කෑම් බීන් හදනවා කුස්සියට ඇවිල්ලා. එතකොට ලීලියවිල කෑ ගහනවා. ගෙවල් දොරවල් හැදි කළා නෑ මම මේ වාස් කරන්න ඕනේ. ලීලිගේ පැත්තෙන් බැලුවමත් හරි ඒක. අයි ළමයි 3 දෙනෙක් හදාගෙනත් තියෙනවා. ඒ ළමයිගේ වැඩ බලන්නත් ඕනේ. එතකොට අම්මා ගැටුණා. මම හදාපු ගෙවල්. මම මේවා මහන්සි වෙලා මගේ දාඩිය මාංශයෙන් හම්බ කරලා හදපුවා. මේ කොහෙවත් යන ගෑණියෙක් වෙලා මේව පාලනය කරනවා. දැන් අම්මගේ හිතේ මතුවෙනවා නරක පැත්ත. අය අම්ම දන්නේ. ඊට පස්සේ ඊට එහා වත්තේ තම එහා පැත්තේ තිබුණා දුවගෙගේ. එදා ඉඳලා අම්මයි ගෙදරින් අයින් වෙලා දුවගේ ගෙදරට ගියා. දුවගේ ගෙදරට ගිහිල්ලා අර ගේ දිහා බලාගෙන සාපු කරනවා. ඊයේ එයාට වෙච්ච දේ හිත ඔබට වෙන්න පුළුවන්. අයි ඒ නරක පැත්ත ඔබ නැති කරලා දෙන්නේ නෑනේ. අපි හිතාමතා සංවර වෙලා මිසක් ඒක නැති කළාද? නෑනේ. සාප කර කර හිටියා. අම්මත් වයසට ගිහිල්ලා ඒ දුව දවසක් ශාස්ත්‍රජන් එකක් බොණ්ඩ ගෙනත් දුන්නා. මම මේක බොණ්ඩ කියලා. ඉතින් ඇහුවා මේ කොහෙන්ද පුතේ මේ ශාස්ත්‍රජන්? ලේලිගේ නම කියලා කිව්වා. ආසවලා ගෙනත් දුන්නා. ඒකට ලේලි තරහක් තිබිලා නැහැ. ගෙනත් දුන්නා කියලා. කීපම ගත්ත කෝප්පේ වීසි කළා ශාස්ත්‍රජන් එක. මාටි පවුකුගේ තේ කියලා. බලන්න මේ අම්මලාට වෙන දේවල් මේ කියන්නේ. ඊට පස්සේ ඊයම මැරුණා. මැරිලා අවුරුදු 1.5 දෙකක් ගියා. ලේලි දිගටම ආසනිප වෙන්න ගත්තා. එතකොට දරුවෝ 4 දෙනා. අවුරුදු 1.5කට දෙකකට පොඩි පුතෙක් ඉන්නවා. දිගටම ආසනිප වෙලා හොයාගන්න බෑ ලේලි මැරුණා. අම්මා කොහෙද ඉන්නේ? අම්මා ඉන්නේ ලිප ළඟ. ගෙදර. ලිප ළඟ යකින්නි වෙලා ඉන්නවා. ඕකටද මනුස්ස ජීවිතය ලැබුවේ අම්මා? ඕකටද ගෙවල් දොරවල් හැදුවේ? ඕකටද හම්බ කළේ? ඕකටද කැපුනේ? ඕකද ප්‍රතිඵලේ? ඕකද පුරුදු කරපු ආගම ධර්මයේ? කෝ තිසරණේ? කෝ ගුණවත්කම්? ඊට පස්සේ අම්මගේ බාල පුතාට හීනයක් පේනවා. ගේ ඉස්සරහා ඒ බාල පුතා වෙනම තැනක ඉන්නේ. පාරායිනේ. ඒ ඉස්සරහා ඇක්සිඩන්ට් එකක් වෙනවා. එතකොට මේ බාල පුතා මොකද කළේ? බැලුවා මිනිස්සු 7 දෙනෙක් මැරිලා. ලේ ගලන් යනවා. එතකොට එතනදී අම්මා එනවා. පේන්න. හරි ෂෝක්නේ පුතේ කියනවා. බාල පුතා මට ඇවිල්ලා කිව්වා මෙන්න මෙහෙම එකක් දැක්කා. අම්මා දැන් අසවතෙන් ඉන්නේ. ගෙදර මෝසලයි කොච්චර පිරිසිදු කළත් පිරිසිදු කරගන්න බෑ. ස්විප් එකට මොකද උනේ? ඉවරයිනේ. මං හිතන්නේ මනුස්ස ලෝකේ
99.9කට ඕක තමයි. ඒ අම්මගේ පුහු අහංකාරකම නැතුව හිටියනම් ඒ ළමයා කියන කාරණේ හරි කියලා තේරුම් ගත්තා නම් සමහර විට අපි කියමු ලේලිගෙම්ම යම්කිසි සිත්‍රිද වීමක් වුණා කියලා. ඒතර ඒ අම්මට තියෙන්න ඕනේ වෙනකට ජීවිතේ මෝරලා මම මේවා එක හැප්පි පිළිදලා හරියන්නේ නැහැ. මම පිනක් දහමක් කරගෙන මගේ පාඩුවේ ඉන්නවා. මේ ළමයිට මේවා දීලානේ තියෙන්නේ කියලා ඒ අම්මා දක්ෂ වෙන්න තිබ්බා. ඒක ඒ ආපු ප්‍රශ්නේ හරි විදියට පිළිගන්න. ඒකයි. ඒ අම්මා දක්ෂ වෙන්න තිබ්බා. එතකොට දක්ෂකම නැහැ. මොකක්ද එතන වෙච්ච ප්‍රශ්නේ? ඔබ හිතන්න බලන්න. අම්මා බලාපොරොත්තු වුණා. මොන බලාපොරොත්තුනේ? සැලකිල්ල. මමයි ගෙවල් දොරවල් හැදී මේක ලොකු මේ අසවල් පුතාට දුන්නේ ලේලියාව. එතකොට අනිත් ළමයිට මම මෙච්චර දේවල් දුන්නේ නැහැ. එතකොට මේක මේ බැඳපු ගෑනුවෙක් කෙනා දැනගන්න ඕනේ. මට සලකන්න ඕනේ. ඒ සලකන්න බලාපොරොත්තු වෙච්ච එක ලැබුණේ. ඊට පස්සේ මට හිතෙච්ච ප්‍රශ්නේ මොකද්ද? මට අසාධාරණයක් වුණා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මල් යකින්නේ. ඔතෙන්ට නම් ওই අම්මා යන්නේ ඒක කැමති වෙන්න පුළුවන් මේ සංසාරය ගැන දන්නේ නැති එක්කන. අයි පලි ගන්න පුළුවන් නේ. පලි ගත්තනේ. බිල්ල ගත්තනේ. දැන් බලන්න පලි ගැනීමේ සිත ආවට පස්සේ ඒ පලි ගැනීම සිත ඇතිකලේ කවුද? ලාභයට ඇති ආසාව. පිළිගැනීමට ඇති ආසාව. සත්කාරයට ඇති ආසාව. නේද? ඔය ප්‍රශ්නේ ඒ අම්මට ඒ ස්වරූපයෙන් ආවා. ඔය ප්‍රශ්නේ අපිට වෙන ස්වරූපයකින් එන්න බැරිද? එදාට අපේ තුල ජීවිතේ තීරුම් ගත්ත බවක් නැත්තම් ධර්මයේ කියලා අපි ඇති කරගත්තු ගුණයක් නැත්තම් ඒක පස්සේ සතික් වගේ යන්න තියෙනවා. ඒ සතික් වගේ යන්නේ නැතු ඒක පස්සේ යන්න බෑ. දෙවියෙක් වගේ යන්නේ ඕක පස්සේ. නෑ. එතකොට ඒ පිරිහිලා නේද ඒක පස්සේ යන්න ඕනේ. දියුණු වෙච්ච කෙනෙක් එකේ පස්සේ යයිද? දැන් අපි ගත්තොත් ලෝකේ දියුණුවි කියලා ගුණධර්ම වලින් දියුණු වෙච්ච අය ওই වගේ සුළු දේවල් පස්සේ ගියාද? නෑනේ. ගුණධර්ම වලින් දියුණු වෙච්ච අය ගෙවල් වලින් පැන්නුවත් එයාගේ හිතට එයා අකුසලයේ ගන්නෑ. වෛරය ගන්නෑ. තරහ ගන්නෑ. මේ ඔක්කොටම හේතු උනේ මොකක්ද? ඊළඟට අපි නිකන් දැන් ඔන්න අපි දැන් කිව්වා ඒ අම්මට ඇති වෙච්ච ලාභ සත්කාර දරුවන්ගෙන් ලබා ගැනීමට තිබිච්ච ආශාව. සමහරට ඒ අම්මා කතා කරන කල් දැන් මම ගොඩක් ළඟින් ඉස්සර ඇසුරු කළා අම්මා අපි පොඩි කාලේ. ඒ අම්මගේ එහෙම එකක් තිබුණේ නැහැ. ඒක නේ හොඳට හිටියා කාටත් ආදරෙන් සැලකුවා. සාමාන්‍යයෙන් අපිට දානියට මොනවා හරි අඩුපාඩුවක් වුණොත් ගෙදර උයන්න කන්න තියෙන කාරණා දූගෙන එනවා. එහෙම අම්මා කෙනෙක්. දැක්කදී ඇතුලේ තිබිච්ච විදිය. ඔය දෙපැත්තම හොඳ පැත්තත් නරක පැත්තත් දෙපැත්තම අපි තුල තියෙනවා. එතකොට බුදු කෙනෙක් පහළ වුණේ අපිට
ওই දෙපැත්තම හඳුන ගන්න කියලා දෙන්නයි. ඒ දැන් නරක පැත්ත හඳුන ගන්න නැත්තම් ඒකෙන් ගැලවෙන්නේ කොහොමද? අපි දන්නේ නැත්තම් පාරේ යද්දි ණය ඉන්නවා කියලා. එක්ක ඡණ්ඩ සුනකයා ඉන්නවා කියලා, කිඹුලා ඉන්නවා කියලා දන්නේ නැත්තම් මගහරින්නේ කොහොමද? දැනගන්න ඉපෑ මගහරින්න. නේද? ඒ වගේ තමන්ව විනාශ කරන දේ තමන් තුළ හට ගන්නවා කියලා තමන් දන්නේ නැත්තම් තමන් මේකේ මග අරින්නේ කොහොමද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ කුසල් විතරක් නෙමෙයි අකුසලුත් පෙන්වුවා. ලෝකෙ වෙන කිසිම කෙනෙක් එහෙම මිනිසයන්ට ආදරයක් කරුණාවක් දැක්වූ බවක් කොයිවන්නේ. උන්වහන්සේ ඇත්තෙන්ම අපින් බලාපොරොත්තු වෙන්නේ වැඳුම් පිදුම්. උන්වහන්සේ අපින් බලාපොරොත්තු වෙන්නේ සැලකිලි සම්මාන. උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ බීසුණු අරුබුදෙන් බේරියන්. මේ බීසුණු ඉරණමෙන් ගැලවියන් කියන එක නේද? ඒ උන්වහන්සේ නිදහස්. උන්වහන්සේ ඒ ඉරණ දුකට පත්වෙවිද ධර්මයේ කිව්වේ. දුකෙන් නිදහස් වෙලා. දුකෙන් නිදහස් වෙලා. ඒ නිසා අපිට හොයන්න බෑ ඒ නරක පැත්ත එනකොට විනාශ වෙන හැටි. එතකොට ගොඩාක් වෙලාවට මේ නරක පැත්ත අපේ බලපවත්වන්නේ මොකක් නිසාද? ඔබට හිතෙන විදිහට කියන්න බලන්න. ධර්මයේ දන්නේ නැති නිසාද? එහෙම නැත්නම් නෝගත්කම නිසාද? මාන්නි නිසා. මාන්නි තරම් අපිට හානි කරන වෙන කිසිම දෙයක් නැහැ. ගිහි කතා පැවිදි කතා නැහැ. හානි කරන වෙන කිසි එකක් නැහැ. එතකොට බලන්න මේ අම්මට මේ මාන්නේ නොතිබෙන්නේ. ඒ අම්මා හිතුවා නම් අනේ මේ මොකද්ද මේ මම මේ සංසාරේ කොච්චර සතර ආපේටලා දුක් විඳින්න ඉන්නේ නැද්ද? මං දරුවෝ වදලා ඉඳිද්දි මාව ගව දෙනක් වෙලා ඉඳිද්දි මාව බලෙන් ඇදන් ගිහිල්ලා කොච්චර මරන්න ඇද්ද කියලා ධර්මයේ පැත්තෙන් හිතන්න පුළුවන් වුණා නම් ඒ අම්මට සතර පාය දුක මෙනෙහි කරගන්න පුළුවන් වුණා නම් ඒක ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක ලකුණක්වත් නැහැ. බලන්නේ සතර පායෙන් ඊතර කරන ධර්මයක්. සතර පාය ගැන බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඒක අතහැරලා වාසය. සමහරව නම් කැමති සතර පාය කියන්නේ. සමහරු කියනෝනේ මං අහලා තියෙනවා. රණ්ඩු විච්චලට අපි පොඩි කාලේ අපි අහලා තියෙන ඔය අහල පහල ගෙවල් කෑ ගහන හැටි අම්මලා. අතාරින්නේ මම මලත් පස්සෙන් දෙනවා තොපි කනවා. අහලා නැද්ද ඔයගොල්ලෝ ඒවා? මිනිස්සෙක් වුණා කියන කාරණේට කැමති නෑ. යකෙක් වෙලා යකින්නියක් වෙලා පස්සෙන් එනවා කියලා කියන අය නැද්ද? ඉන්නවා. නායක වෙලා එනවා කියන අය ඉන්නවා. මම ඒක පස්සේ මට මතකයි ඒ ගෙදර තාත්තා කියන්නේ නායක වෙලා මං එනවා තොපිව කන්න කියලා. පුතා ඇවිල්ලා අපිට කිව්වා හරි ප්‍රශ්නයක් මේ තාත්තා හිත පිහිටවන් ඉන්නේ නායක වෙන්න කියලා. මොකද මේ? එතකොට ඒ වගේ හිතේ මුලාවට පත්වන ස්වභාවය අප තුලත් තිබේ නම් මේකෙන් ගැලවෙන්න පින්වත්නි එකම දේ පළවෙනි එක තමයි සතර අපායේ උපදින්න අකමැති වේ යුතුයි. Taman සතර අපායේ වැටි වැටි ඉඳපු කෙනෙක් මේ සංසාරේ කුමක්ද පිනකට මේ මනුස්ස ලෝකේ උපන්නා කියලා තියෙන බුද්ධ වචනේ විශ්වාස කළ යුතු කෙනෙක්. ආයේ සතර පාය වැටෙන්න අකමැති වේ යුතු කෙනෙක්. විය යුතුයි.
එහෙම නැත්නම් ඉතින් යාට ධර්මයෙන් නම් වැඩක් නැහැ. ධර්මයෙන් යාට උදව්වක් ලබා ගන්න විදියක් නැහැ. කොහොමද ලැබෙන්නේ? දැන් ධර්මයේ කෙනෙකුට දැනුම තියෙන්න පුළුවන්. ඒක මාන්නයට පාවිච්චි කරලා ඕන. නමුත් සතර පායෙන් මිදෙන්න ඒක උදව්වක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ධර්මයේ අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය. ඒ නිසා අපිට අමුතුවෙන් අපායක් තියනවද නැද්ද? නිරයක් තියනවද නැද්ද කිය අපිට තර්ක විතර්ක කරන්න දෙයක් නැහනේ. එහෙම එකක් නෑ අපිට. ඇයි තර්ක විතර්ක කරන්න දෙයක් නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සැක කරන්න දෙයක් නැහනේ. ඒක ගැන සැකනම් තමයි අපිට එහෙම හිතෙන්න ඕනේ. නිරේ කියලා එකක් තියෙනවද දන්නේ ඔය කිව්වට. പ്രേත ලෝක තියෙනවද දන්නේ ඔය කිව්වට. එහෙමයි තියනෝ නේද? මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සැක කරන අය. ඒකෙන් සරණ යන්න බෑනේ මේ ධර්ම. ඒකයි. එතකොට මේ අපේ බුදුරජාණන් වහන්සේ දෙන්න විසඳුම එතකොට ඔබ හිතන්න බලන්න ඒක ගන්න පුළුවන් පළල් විදියට හිතන කෙනෙක්ටද පටු විදියට හිතන කෙනෙක්ටද? පටු විදියට හිතන්න ගිහිල්ලා තමයි අර අම්මට අර විපත්තිය උනේ. ඇයි අම්මගේ ලෝකෙ තිබෙන්නේ මොකද්ද? ගේ. අර ගඩොල් සිමෙන්ති ටික. අර මහ පොළොව. එයාත් මැරිලා මහ පොළොවට පස් වුණා. අන්තිමට එයාගේ සංසාර ගමන වෙනස් වෙලා මලයකින් නිවෙලා දීප ළඟ නැවතුණා. ගෙදර. බලන්න. අපේ ඥාති කොච්චර ඇද්ද ওই විදිහට? සසරේ. කොච්චර ඇද්ද? ප්‍රේත වෙලා කොච්චර ඇද්ද? සත්තු වෙලා කොච්චර ඇද්ද? ඉතින් ඒ නිසා අපිට තියෙන්න ඕනේ පළවෙනි සුදුසුකම මොකද්ද? අපිට ළඟ බලන්න නැතුව මොකද්ද? දුර බලන්න පුළුවන් වෙන්න ඕනේ. දුර බැලිල්ල අමාරුයි. හැබැයි සාර්ථකයි. ළඟ බැලිල්ල ලේසි. ඒ වුණාට අසාර්ථකයි. ළඟ බලන කෙනෙකුට එහෙම ගැව්වා කරා පලිගත්තා හිතන්නේ හරි කියලා. ඒක හිතේ පිහිටියා ඒවා දුර පේන්නේ නේ. දුර බලන කෙනෙකුට එහෙම නෑ අමාරුවෙන් ඉවසන්න ඕනේ. එහෙනම් මේ ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඔබ කියන්න බලන්න ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඔන්න පළවෙනි එක මොකද්ද? සතර අපාය උපදින්න අකමැති විය යුතුයි. පළවෙනි එක. මේ තියෙන தත්ත්වෙ මත නම් මනුස්සලෝක උපදින්නත් අකමැති වුණාට කමක් නැහැ. ඒ හේතුව ඔබට කොහොම තේරෙනවද දැන් මේ මනුස්සලෝක ගැන? මට නම් තීත්ත වෙලා. ඔබට කොහොමද කියලා මම දන්නේ නැහැ කියන්නේ. දුක් විඳලා තමනුත් දුක් විඳලා මිනිස් ලෝක උපන්න අන් අය දුක් විඳිනවා පේන්නේ නැත්තම්. පේන්නේ කීප දෙනෙක් විඳින අර පොඩි සැපේ නම්. ඒක දිහා බලාගෙන හොල්ල නම් ඉන්නේ. එයාට දුකම මිසක් මම නම් හිතන්නේ වෙන මොකුත් ලැබෙයි කියලා. ඔබ දැක්කේ නේද මේ මනුස්ස ලෝකේ මිනිස්සු විඳින දුක? ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර අපි මිනිස්සු විඳින දුක දන්නේ නැහැ. ඒ අපේ ගෙවල් දොරවල් ටික විතරනේ. දැන් මේ මාධ්‍ය වලින් මිනිස්සුන්ගේ දුක පෙන්නනවා. මට තේරෙන හැටි මේ දුක දూర ගලා යනවා. මිනිස්සුන්ගේ දුක දැන් ඔන්න බලන්න සිරියාව තියෙනවද? නෑ. හොද්දට සැපසී ලස්සනට ගෙවල් වල ධර්මල්ලොත් එක්ක
ලස්සන සුරංගනාවිය වගේ දරු පැටව. එක්ක ලස්සන ලෝකේ හිටපු ලස්සනම ජාතියක් නේ. ඔය සිරියාවේ ඉන්නේ. බැබිලෝනියාව ඉස්සර ඉරාකේ. ඔය බැබිලෝනියාව සිරියාව ඕකේ තමයි ලෝකේ ලස්සනම මිනිස්සු හිටියේ. තාමත් එහෙමයි. ඒ ළමයි සුරංගනාවියෝ වගේ. එහෙම ලස්සනට ළමයි හදාගෙන හිටියා. අන්තිමට ඇඳිවත පිටින් පොඩි දරුවෝ අරගෙන පණ බේර ගන්න පාරට බහැලා දිව්වා. යන්තිමට ඔය මේ තරවුකාරයන්ට සල්ලි දීලා යන්තම් ග්‍රීසියට පැන්නා. ඉතින්ද ඉරනම ආයෙත් වෙනස් වෙනවා. එහෙම පැනගත්තු අම්මලාගේ ගෑනු දරුවෝ පුතාලා දූලා 10000ක් මිසින් අතුරුදහන්. කොහෙද යන්නේ නැත්තේ මේ ළමයි? ඔය ළමයි ඔක්කොම මේ සල්ලාලකමට විකිනිනවා. තමන්ගේ දරුවන්ට අම්මලා අහිමි වෙනවා. අම්මලට දරුවෝ අහිමි වෙනවා. ස්වාමීලාට බිරිඳලා අහිමි වෙනවා. මහ දුක ගලාගෙන යනවා. සමහර අය හිටපු ගමන් ඔය මීඩියා වල කතා කරනවා. කතා කරලා කියනවා අපි මේ ආසාවෙන් ඉන්නේ කියනවා. මොකේද? මැරෙන්නකම්. දුක ගලාගෙන යනවා. අපි මෙහෙන් ගඩොල්ලකට සිමෙන්තියකට ඉන්නකට ඒක මොන හරි ලැබෙන්නේ නැති එකට කවුරුත් නැහැ අහක බලාගෙන ඉඳලා මහා වැස්සේ පොඩි දරුවෝ සමග චූටි දරුවෝ වඩාගෙන හැතැම්ම ගණන් පයින් යනවා. කවුරුත් නැහැ හෙවණක් දෙන්න. මේක මොකද්ද? ඒගොල්ලන්ගේ කර්මයේද සසරේ හැටිද? සසරේ හැටි. ඒක තමයි සසර. ඉතින් මේ දුක පෙනි මනුස්ස ලෝකෙට ඉන්න ආයමත් ආසන. මේ දුක පෙනි මනුස්ස ලෝකෙට ඉන්න ආයමත් ආසන. ආස කළත් කමක් නැහැ. ඒකට උවමනා කරන ආකාරයට පින දියුණු කරගෙන නම් ඒ පින දියුණු කළත් අනතුරක්. අපි කියමු පින් රැස් කරගත්තා කියලා. රැස් කරගෙන කල්පනා කළා කියමු. බටහිර ලෝකයක උපදිනවා කියලා හිතන් ඉන්න අපි සැපසී වාසය කරනවා කියන ඕන සුද්ධියක් වුණා. ඊරොසින මොහොතේනායි මාස් පුච්චංකයි. සල්ලාල ජීවිතයක් ගෙවයි. ඔච්චර නේද? ඊට පස්සේ ඒ සුද්ධිගේ දෙමව්පියෝ අසනීප වෙනවා. ඊට සුද්ධිත් ඉන්නේ සල්ලාල ජීවිතේ. දැන් උගන්වලා නැණි දෙමව්පියන්ට සලකන්න කියලා ඒ පරිසරේ. ඊට පස්සේ ඒ සුද්ධි ඉස්පිතාලෙ ගිහලා දානවා දෙමව්පියන්. අම්මට ගොඩක් අමාරුයි. ඊට අනිද්දා සුද්ධි යනකට පේන්නේ අම්මා දුක් විඳිනවා. ඊට පස්සේ සුද්ධි ගිහිල්ලා මොකද්ද කියන්නේ ડોක්ටර්ට? අනේ මෙයා මරන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න කියනවා. එතකොට මොකද්ද වෙන්නේ? ආනන්තරීය කර්මය. අද කොච්චර කරගන්නවද? සුද්ධියක් වෙලා විසඳුමක් නෙමෙයි. ඒ නිසා මනුස්ස ලෝකේ පේන තෙක් මානක පිටන්නේ නැහැ. දැන් ඔබම හිතන්න දැන් ඔය ඉරාකේ ප්‍රශ්නේදී කී දිනෙක ඔය ආගම වෙනුවෙන් කියලා දිමව්පිය මරන්න ඇද්ද මේ වෙද්දි? අපි දන්නවද ඒවා? කී දිනෙක ගැතින් දිමව්පිය මැරෙන්න ඇද්ද? අපි දන්නවද ඒවා? නෑ. තීච්චර බේසුනුයි. ඒ බේසුණු බව මේ සසරේ බේසුණු බව දන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් එයාට විසඳුමක් නැහැ. දැන් බලන්න නිකන් හිතලා මනුස්ස ලෝකෙ මෙච්චර බේසුණුනා. මනුස්ස ලෝකෙ මෙච්චරම අනතුරුදායක නම් තිරිසන් ලෝකෙ කොහොමද? ප්‍රේත ලෝකෙ කොහොමද? නිරේ කොහොමද? සතර පාය කොහොමද? එහෙනම් පළවෙනි එක මොකද්ද පින්වත්නි? අපි සතර පායේ වැටෙන්න ආසා
නොකළ යුතුයි. ඒක ආසා නොකළ පමණින් වෙන්නේ හරි. ඊළඟ එක මොකද්ද මම ඔබට තව එකක් කිව්වා. මාන්නය නැති කරගත යුතුයි. ඊළඟ එක අපි කිය මෙහෙම එහෙම නෙමෙයි අපි කරන්න ඕනේ. මූලික ටික විතරක් ගන්න ඕනේ. මම මූලික කරුණු දෙකයි කිව්වේ දැනට. නෑ ඒක නෙමෙයි. නෑ. හරි. අපායේ සතර අපායේ උපදින අකමැත්තයි එක. දෙක දුර බලන්න ඕනේ. ළඟ බලන්න එපා. ඒ අර මං කියේකයි ඕමනා දේ විතර ගොඩාක් මතක තියාගන්න බෑ. අපිට කවුරු හරි බැන්නොත් ඇලපිල්ලක් කිසිපිල්ලක් ගානේ මතකයි. මතකද නැද්ද? ඕකු මෙහෙමයි කිව්වේ. ඕකු මේ විදියට කිව්වේ. ඕකු මේ විදියට කිව්වේ කියලා. මතකද නැද්ද? ඒ කියන්නේ අකුසලයේ උපද්දවන්න උදව් කරන එක පට් ගාලා පිහිටනවා. අකුසලයේ මුදවන්න උදව් කරන එක පිහිටන්නේ නැති ගානයි. ඒ නිසා අපි ඒක හරි සීරුවෙන් අල්ල ගන්න ඕනේ. මොකද අපේ මේ කාලේ මිනිස්යන්ගේ දුර්වලකම තියෙනවා. දැන් ඔබ හිතන්න බලන්න ධර්මයක් කිව්වත් ලේසියෙන් අහුවෙන්නේ ඇදේද දහම් කරුණද? ඇදේ. ඒක හේතුව. එක දවසක් එක අම්මා කෙනෙක් මගේ ළඟට ඇවිල්ලා මාර බුද්ධ ගායන තියෙනවා පාටි විකුණන්න අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා ලස්සන එකක්. මම ඒක ගෙනල්ලා වැඩසටහන දවස් උදේ වරුවේ දැම්මා. අම්මා කෙනෙක් කලබලේ දෝගනවා. ඇයි ස්වාමීනි මේ දැන් සරණ දෙකද? මොකක්? සරණ දෙකද? මම ඇයි දැන් බුද්ධං සරණ ධම්මං සරණං ගච්ඡාමි කියලා නැහෙන්නේ? සංඝ සරණකෝ? මං කෝ වාඩි වෙන්න. හොඳට අහගන්න කිව්වා. කිව්වා. හොඳට ස්පීකරෙන් යන එකත් ඇහුනේ නැත්තම් එකම දේ නැවත යන එක බුද්ධං සරණං ගච්ඡාමි එකම දේ යනවා. ඒක ඇහුනිත් නැත්තම් කියන දේ ඇහිද? බලන්නනේ. වාඩි කළා මම කිව්වා වාඩි වෙන්න අහගන්න. බැරි වෙලාවත් ඒ අම්මා මට ඒක කියන්නේ නැතුව ගියා නම් මහමෙ වුණා මේ සරණ දෙකයි කියන්නේ නැද්ද? ඊළඟට ඒක අහන අනිත් මෝඩ පහේ කාණ්ඩේ මොකද වෙන්නේ? ඒකම කියාගෙන බැන යනවනේ. අයි බයින්දනේ හොයන්නේ කරුණු. දැන් උදාහරණයක් අපි ගමු සේයාදුවගේ ප්‍රශ්නේ. මේ සේයාදුව දන්නවනේ සේයාදුවගේ අහිංසක චූටි දරුවා. මේ දරුවගේ ප්‍රශ්නේ වෙච්ච වෙලාවේ ලංකාවේ මිනිස්සු පාරට බහැලා මරපන් කවද? සැකේට ගන්නේ කවුද යාව? ඉස්සලා සැක කළේ කවුද? තාත්තා. ඊට පස්සේ මාධ්‍ය වලින් ඊතලයේ දානවා මෙහෙම රතු පාටින්. තාත්තට පෙන්නලා. ඊට පස්සේ 100ට රතු පාටින් ඊතලෙත් දාලා තිබ්බා. මාධ්‍ය වලින් කියනවා මෙයා. ඊට මිනිස්සු උත්තට පව් කරගත්තා. බයන මොම් මරන්න ඕනේ, ගල් ගහලා මරන්න ඕනේ කි. මේ කවුද මේ කියන්නේ? මේ උදේ හවස පන්සිල් ගන්න අය. කෝ ධර්මේ? කෝ සිහිය? කෝ දුර බෙලිල්ල? ඊට පස්සේ යහුවුණ අර අවුරුදු 17 පුතා. ඊට පස්සේ ඕම් කොල්ලන්ගේ වැඩ මරන්න ඕනේ ඕක. මේ කවුද මේ කියන්නේ? මේ මහලුකු බෞද්ධයෝ. කෑග ගහන පෙළ පාලිතෙනින් තැන. ඊට පස්සේ යහුවුණ තව මිනිස්සෙක් ආවුණා. ඒ අහුවෙනව එක්ක මරන්න කියලා කියන්නේ. පොලිසියෙන් රිපෝට් දෙනවා මෙහත් නෙමෙයි කියේ. එහෙම වෙනවා මිසක් කවුරුවත් කතා කළේ නැහැ. ඔය පාරට බහැපු එක්කෙනෙක් කතා කළේ නැහැ. හෙට ඒ ළමයා ඊයේ ඒ දරුවට ඒක වුණා. අද කාට වෙයිද? හෙට කාට වෙයිද? එහෙම නොවෙන්න
මේකේ වෙච්ච අඩුපාඩු මොනවද කියලා බැලුවේ නෑ. මම නම් දැක්කේ අඩුපාඩු දෙමව්පියන්ගේම. නිදාගන්න ඉස්සෙල්ලා දොරවල් වහන්නේ, ජනේල වහන්නේ. ඒක ප්‍රධාන දෝෂයක් නෙමෙයිද මේකේ? ප්‍රධාන දෝෂයක්. ඒ දෝෂي හදාගන්න එපා අනිත් ගෙවල. ඊළඟට පුංචි දරුවන්ට මතක තියාගන්න. කියක් දැනුවත් කරන්න එපා. ඊළඟට ඊවනේ දැන් මට මතක අපි පොඩි කාලේ අපේ ගමේ ලයිට් තිබුණේ සාමාන්‍යයෙන් චිමිල් ලාම්පුවක් ගලේ අපේ ගෙදර ඈත වැසිකිලි තිබුණේ. අපි ලොකු අක්කට තමයි බාර දීලා තිබ්බේ නිදාගන්න ඉස්සර වෙලා ටෝච් එක ගහලා ඇඳ වලට බලන්න. අම්ම තමයි දොරවල් නැරලද වහලද කියලා බලන්නේ. ඔක්කොම නිදාගන්න අන්තිමට තමයි අම්ම නිදාගන්න යන්නේ. දොර ඇරලාද කියලා බලන මට තාම මතකයි පිටිපස්සේ දොර ඇරලාද කියලා බලනවා. ජනේල වහලද කියලා බලනවා. වහල නැත්තම් බයිනවා හොඳටම. මේ ළමයින්ට කිසි ගානක් නැහැ කීකී. ඔක්කොම බලලා නිින්දට යන්නේ. අද දැන් මොකද්ද? ටීවී එක බලලා හොඳටම හෙම්පත් වෙනවා. ඊට පස්සේ ටීවී එක ඕෆ් කරලා ඈනුන් ඇර ගිහින් ඇඳට වැටෙනවා. ළමයි උන්නද? ළමයි මලාද? ගෙවල් දොරවල් ජනේල ඇරලාද? ජනේල වහලාද? දොර ඇරලාද? මුකුත් බලන්නේ නැහැ. හොරා ආවි දොර ඇරගෙනම. ඒතර ඒකේ අඩුව හොයන්න කවුරුත් නැහැ. සයක කරන එකව මරාපන්. ඔන්න උත්තරේ. පිරිහිලාද නැද්ද? පිරිහිලා ඉන්නේ ඒ සමාජෙම. පිරිහිලා. ඒතර මේ බණ කීම වැඩක් වෙලා නැහනේ. මම ඉල්ලන්නේ මොකක්ද ඉල්ලන්නේ? ගල් ගහලා මරපන්. සැක උපන්නාද වග විභාගයකින් තොරව ගල් ගහලා මරපන්. ඒක නෙද ඉල්ලන්නේ. දේශපාලකයෝ පිරිහිලා අන්තයටම, මාධ්‍ය පිරිහිලා අන්තයටම, සමාජය පිරිහිලා අන්තයටම. ඉතින් ওই පිරිහිච්ච එකේ අර මඩගුඩෙත් නෙළුම් පිපෙයි වගේ කීප දෙනෙක් මේ ධර්මය අල්ල ගන්නවා. ඒකයි. ඉතින් ඒ නිසා මං කිව්ව පළවෙනි එක සතර අපාය උපදින්න ආකමැති විය යුතුයි. දෙවෙනි එක මොකද්ද? දුර බැලිය යුතුයි. දුර බැලිය යුතුයි. ඊළඟට දුර බලන් උපකාර වෙන්නේ මොකද්ද? තවත් හිතන්න. බොහොම බනහපු අය නෝ ඈ දුර බලන් උපකාරී වෙන්නේ ඉවසීම. ළඟ බලන සියල්ලන්ට නැති මොකද්ද? ඉවසීම. දුර බලන් උපකාර වෙන දේ මොකද්ද? ඉවසීම. හොඳට බලන්න හිතලා ඉවසීම නැති අය නේද මේ ඔක්කොම ප්‍රශ්න හදාගත්තේ. ඉවසීම නැති අය. දැන් ඔබ හිතන්න ඔබේ ගැන දැන්. ඔබට වැඩිපුර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ ඉවසීමෙන්ද? ඉවසීම නැති කමෙන් වෙච්ච දේවල්ද? වැඩි මොකද්ද? ඉවසීම නැතිකම නිසා කටෙන් පිට වෙච්ච වචන සමහර විට හොඳ මිනිස්සු අපිට අහිමි වෙලා නැද්ද? යහපත් මිනිස්සු තරහ වෙලා නැද්ද? තරහ වෙලා තියෙනවා. එතකොට ඉවසීම නැතිකම තමයි ළඟ බැලීම. මේ හරි වටිනා කරුණ මේ කියන්නේ. මේ ටික අල්ලගන්න මොකද මේක ධර්මයේ පුරුදු කරනවා කියන්නේ මේක. ධර්මයේ පුරුදු කරන්නේ නැතුව කොච්චර කටපාඩම් කළත් ඒකේ තමන්ගේ ජීවිතේ ධර්මයේ වැඩ කරන්නේ නැහැ. ධර්මයේ වැඩ කරන්න ඕනේ. එතකොට තමයි තමන්ට මේ කලබල වුණත් එකපාරට සිහිය උපදින්නේ. අපි කියමු කලබලයෙන් මොනවා හරි කලබල වෙලා ඒ වෙලෙම ඉක්මනට යා නිවැරදි වෙනවා. එයා
තේරුම් ගත්තොත් මෙන්න මේවා මගෙන් දැන් නැති වෙනව නේද කියලා. එහෙම නැත්තම් වැඩක් නැහැ. ඒ නිසා එහෙනම් සතර පායේ අකමැති වෙන්න ඕනේ. ඊළඟට දුර බලන්න ඕනේ. ඔව් දුර බැලීමට ඉවසීමයි උපකාරය. එහෙම හිතන්න. ඔව් දුර බලන්න ඕනේ ඉවසන්න ඕනේ කියලා ගන්න එපා. දුර බැලීමට ඉවසීමයි උපකාරය. දැන් දුර බැලීමට ඉවසීම නම් උපකාරේ. දුර බලන්න නැති වෙන්න උපකාර වෙන මොකද්ද? ඉවසීම නැතිකම, කලබලේ, ආවේගේ. එහෙනම් ඉවසීම නැහැ කියන එතන මොකද තියෙන්නේ? ආවේගය. ආවේගයටපත් වුණාට පස්සේ කෙනෙක් සම්පූර්ණයව හසුරවන්නේ ඒ ආවේගයෙන්. හොඳ මිනිස්සු ආවේගයටපත් වුණාට පස්සේ දරුණු වෙන්නේ නැද්ද? දරුණු වෙනවා. එහෙමනම් මේ ආවේගයටපත් වෙන ස්වභාවය ඉවසීම වගේ එකක් නෙමෙයි. ඉවසීම කියන්නේ හරිය නිමිච්ච එකක්. ආවේගය කියන්නේ ඇවිලිච්ච එකක්. එතකොට අපිට ජවයේ දෙන්නේ ඉවසීමෙන් නෙමෙයි. මොකෙන්ද ජවයේ දෙන්නේ? ආවේගයෙන්. එතකොට ආවේගයෙන් ජවයේ ගන්න පුරුදු වෙච්ච කෙනා එයාට සෑහෙන්න අමාරුයි මේ ධර්මයේ පුරුදු කරන්න. එතකොට ආවේගයෙන් ජවයේ ගන්න එක එයා මොනියම්ම විදියකින් හරි නුවණ පාවිච්චි කරලා අන්න එතකොට මොනවා වෙන්නේ මොකද්ද? නුවණ. සිනෝන ඕනේ. දැන් බලන්න සීරුණු කොච්චර ඇතුලෙන් එන්න එකක්ද කියලා. ඔව්. ඒක ආවේගයටපත් වෙන කෙනා ආවේගයෙන් නම් ජවය ගන්න පෙළඹිලා තියෙන්නේ. ආවේගික හරි එනර්ජටික් ෆෝස් එකක්. හොඳ ජව සම්පන්න විදිහට එනවා ආවේගය ඉස්සරහට. ඒකට නේ විශ්ලා යන්නේ. එතකොට ඉවසන්න පුරුදු වෙච්ච කෙනා බැලූ බලමට පේන්නේ මොකද්ද? නෝන්ජල් වගේ. නේද? ඉවසන්න පුරුදු වෙච්ච එක බැලූ බලමට පේන්නේ මොකද්ද? නෝන්ජල් වගේ. නමුත් ඒකට කියන තව වචනයක් තියෙනවා. ඒක නෝන්ජල්කම නෙමෙයි. ඉවසන්න පුරුදු වෙච්ච එක තමයි පෞරුෂය. කෙනෙකුගේ පෞරුෂය කියන්නේ ඉවසීමමයි. දැන් සාමාන්‍ය ලෝකේ පෞරුෂය කියන්නේ ඒක නෙමෙයි. මොකද්ද? කෑ ගහලා හොල්ලලා ආවේගයෙන් ජවයෙන් යමක් මැඩලීම නේද? පෞරුෂය කියලා කියන්නේ. නමුත් පෞරුෂය කියලා මම තේරුම් ගත්තේ ධර්මය තුල ඉවසීමමයි. එතකොට එහෙනම් මේ පෞරුෂය කියලා කියන්නේ ඇඟින්පතින් පෙන්වන එකක්ද වචනයෙන් පෙන්වන එකක්ද මානසික ගුණයක්ද? මානසික ගුණයක්. මානසික ගුණයක්. එතකොට අපි සතර පායට අකමැති වෙලා ආවේගයකටපත් වෙන්න නොදී මං කිව්වේ දැන් අර අම්මා අමාරුවට කියන දැක්කනේ. ඒ වගේ වෙන්නේ නැතුව ආවේගයකට ඉඩ නොදී ආවේගයකට ඉඩ දුන්නේ නැත්තම් කලබල නැහැ. ආවේගයෙන් කලබල කළා අවසල ගන්නේ. ඒක නැත්තම් මොකක්ද එතන තියෙන්නේ? ඉවසීම. මං කිව්වේ කොයි විදිහටද මං ඒක කිව්වේ? ඉවසීමයි දුර බැලිල්ලයි වෙනම ගන්න කිව්වද එකට ගන්න කිව්වද? එකට ගන්න කිව්වා. එතකොට මේ ඉවසන එක්කෙනා තමයි දුර හිතන්නේ. මම මේකට කලබලලා හරියන්නේ නැහැ. මම මේක ඉවසන්න ඕනේ. මම මේ ප්‍රශ්නේ මෙහෙම දීග්ගය යන්න දෙන්න ඕනේ. කවුරු බැන්නත් එතකොට යා
ධර්මයේ මෙනෙහි කර කර ඉන්නවා ඒක ගණන් ගන්න නැතුව. ඉවසගෙන. එතකොට සමහර විට සංසාරේ කල්ප ගණන් යන ප්‍රශ්නයක් එතනින් හැදෙන්නේ නැතුව යනවා. මං කිව්ව දැන් අර අම්මට වෙච්චදී ධර්මයක් නැති ඒ අම්මා ලේලිවත් බිල්ලට ගත්තා. දැන් එතකොට ලේලි තේරුණා නම් මේ අම්මා තමයි මේක කළේ කියලා. දැන් මොකද්ද නැන්දලේලිගේ ප්‍රශ්නෙට වෙන්නේ? යන්නේ නැද්ද? කල්ප ගණන් ගෙනියනවා. දැන් තිරිසන් අපාය උපන්නත් අනික මේකේ හරි ස්වභාවයක් තියෙනවා. මේ අපිට තේරෙන්නේ නැති ස්වභාවයක්, ලෝක ස්වභාවයක්. මේ සමානව අර්බුද හදාගත්තාම ආයමත් ඒක මොන ගැහෙන හැටියට උපදිනවා. ඒකයි. සත්ව වෙලා උපන්නත් ආයෙ මොන ගැහෙනවා. මනුස්ස වෙලා උපන්නත් මොන ගැහෙනවා. අයියා හිත පිහිටුවාගෙන ඉන්නවනේ. හිත ඉලක්ක කරගෙන ඉන්නේ ඒ දෙයට. එතකොට ඊට අනුව මොන ගැහෙනවා. එතකොට නැවත පලි ගැනීම. නැවත පලි ගැනීම. ඉවරයක් පේන්නේදී. පේන දෙයක් මානික. විසඳුමක් නැහැ. එතකොට ධර්මය කියන්නේ ඕවා. ගුණ ධර්ම. උතර ගුණ ධර්ම පදනම් කරගත්තු එකකින් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධයට අපිට යන්න තියෙන්නේ. ගුණ ධර්මයෙන් තුලින් දැන් ඔබ නිකමට බලන්න ඔබට දැන් අවස්ථාවක් තියෙනවා දැන් පරිවර්තන කරලා අපේ පොත් තියෙනවා සරල භාෂාවෙන් බලන්න මේ ධර්ම මාර්ගයේ ගමන් කරපු ශ්‍රාවක ශ්‍රාවිකාවෝ උපාසක උපාසිකාවෝ මේ ධර්ම මාර්ගයේ ගමන් කරපු අය ප්‍රශ්න අභියස ඒගොල්ලෝ මොන දීපු අරුබුද අභියස ඒගොල්ලෝ කටයුතු කරලා තින්නේ කොහොමද? මේ මං කියපු ගුණත් පැත්තෙන්ද අනිත් පැත්තෙන්ද? ගුණ පැත්තෙන්නේ ධර්ම මාර්ගයේ ගියපු උපාසකවරු උපාසිකාවෝ ගොඩාක් ඉවසපු අය දුර බලපු අය ඊළඟට නුවණින් කල්පනා කරපු අය නේද? එහෙනම් මොකද්ද මේ ධර්මයේ කියන්නේ? ධර්මයේ ජීවිතේට වැඩ කරනවා කියන්නේ මොකද්ද? ඒවා ජීවිතේට ක්‍රියාත්මකයි කියලා. එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එයාට ධර්මයේ පිළිහිටන්නේ නැහැ. එතකොට මෙහෙම එකක් තියෙනවා. ධර්මය කටින් පිළිහිටවන්න බෑ. මම නම් ඉවසනවා. මම නම් දුර බලනවා. මම නම් කලබල වෙන්නේ නැහැ. එහෙම කියලා කරන්න බෑ. ඇයි හේතුව? දැන් සමහරට අපි ඉවසනවා කියන වෙලාවේ අපිට ප්‍රශ්නයක් නැහැ. කලබල වෙන්නේ නැහැ කියන වෙලාවේ මොකුත් නැහැ. ඒතර කලබල වෙන්න අවස්ථාව එනවා. ඒ වෙලාවේ අපි බලන්න ඕනේ මොකද්ද කියලා. ඉවසන්න අවස්ථාව එනවා. ඒ වෙලාව ඉවසනවද කියලා බලන්න ඕනේ. එතකොට මේ ධර්ම මාර්ගයට උදව් වෙන මූලික දේවල් ටික මම මේ කියන්නේ සතර ආපාදාකමැති වෙලා ඊට පස්සේ දුර බලන කෙනෙක් වෙලා ඉවසීමෙන් යුක්තව ඊට පස්සේ ඔන්න ටික එතකොට ඒ නුවණ මොකටද ඕනේ? අර්බුදයක් ඇති වෙච්ච වෙලාවට හිත අකුසලයට යන්නේක වැළැක්වීමටයි. තේරුණාද කීවේ? හිත අකුසලයට යන්නේක වැළැක්වීමටයි. දැන් මේ තමන්ව බේරගන්නයි මේ ඔක්කොම කරන්නේ. කවුරුවත් නැහැ තමන්ව බේරන්න. තමන් තමයි. ඒක අම්මා කෙනෙක් අම්මලාගේ විස්තර අපි මේ දන්නේ. මම හිතන්නේ තාත්තලට නම් කතා කරන්න දෙයක් නැතුව ඇති. එතකොට එක අම්මා කෙනෙක්
කී හිටියා. මම නම් දෙවියන් අතරට යන්නේ. මම නම් දෙවියන් අතරට යන්නේ කියලා කී හිටියා. දැන් ওই අම්මා බොහොම දානමාන දුන්නා. ඉතින් ඒ අම්මා ඔන්න මරණාසන්න වුණා. දැන් බොහොම සනීපෙට ඉනවා. ඉතින් ඒ අම්මට පේනවා නිකන් සාන්ත දිව්‍ය ලෝක පේනවා දැන්. දැන් ඇස් වහගෙන ඉන්නවා දැන් හිත හදාගෙන. දූලා දෙන්න මේ අම්මව බලන්න ආවා. බලද්දි ඉතින් අම්මා ඇස් වහගෙන ඉන්නවා. දූලා දෙන්න මොකද කළේ? අම්මව අල්ල හෙල්ලුවා. අම්මේ අයියෝම ඉන්නේ. ඔයා ඇස් දෙක අරින්නකෝ. අපි දිහා බලන්න නරකද දේ දූලා කළේ? නෑ. දරුවා ආදරේ නැද්ද දෙමව්පියන්ට? දරුවන්ට දුක නැද්ද අම්මා එහෙම වැතිරලා ඉන්නව දකින්න? දුකයි නේද? ඒක දරුවෙක් කී වැරද්දක්ද ඒක? මට නම් ඒක වැරද්දක් පේන්නේ නැහැ. හොල්ලලා අනේ අම්මේ අයි මෙහෙම කරයි. අම්මේ සරින්ද ආදරෙට කියනෝ නේද එහෙම ළමයි. අම්මාර හිතාගෙන හිටියා ලස්සන්ට මොකක් හරි එකක්. අර අම්මව හෙල්ලුවාම හොල්ලලා මං හිතන්නේ ඔළුවත් හොල්ලන්න ඇති ඔස්සෙන් අල්ලලා. අම්මා ඇස්සරියා. ඇස් ඇරුණා. බැලින්නම් කවුද? දූලා දෙන්න. එතකොට අම්මට ආවේ මොකද්ද? තරහක්. මම මේ සනසිල්ලේ ඇස් වහගෙන මගේ ගමන යන්න හැදුවා. මේ උන් දෙන්න මේ මාර්ගේ වැලකුවා. ඇයි දැන් ඊළඟට ඇස් වහගත්තා? පේන්නේ අරක. හිත සංචල වුණානේ. හිත චංචල වුණා. එතකොට මට දවසක් මතකයි මොකක් හරි එකට මම ඉස්සර භාවනා කරන්න ගිහපු කාලේ. ඉතින් මමත් භාවනා කරද්දි තව යෝගියෙක් වෙලා උපාසක මහත්තයෙක් පැත්තක භාවනා කරනවා. මොකක් හරි එකට මං වැරදීමකින් තව හාමුදුරුවෝ කෙනෙක් එක්ක බොහොම රහසි කතා කරේ. ඒක යට ඇහුණා. ඇහිලා එකපාරට නැගිට්ටා. ආද්‍ය කුසල අපිට මට භාවනා කරන්න දෙන්නේ නැද්ද තමුනාන්සලා කියලා. හයියෙන් දෙක වෙන්න ගියාක අපි දිව්වා. අපි දුවල ගිහලා හැංගුණා. කුටිවල. කියලා ඊට හයියෙන් ඇවිදිනවා. මොකක්ද මේ ධර්මයේ? ඔක ධර්මෙද? ඇයි මේ වාඩි වෙලා ඉන්නකම් හොඳයි. ඊට පස්සේ ඇවිස්සලා කෑ මොකක්ද ඒක? මට ඒ වෑංගේ අර භාවනා සති භාවනා වලින් මට එපා වුණා ඒ වෑං. මේ මොනවද මේ කියලා. ඊට පස්සේ එකෙන් පුහු මාන්නිකින් ඉන්නවා. ඒක හොඳ විදිහට පාවිච්චි කරන අය ඉන්නවා. හැමෝම කරනවා නෙමෙයි මම කියන්නේ. ඒ වගේ එකක් අර අම්මට උනේ. ඒ අම්මට එකපාරට දේශය ආවා. ආවේ කවුරු ගැනද? ළමයි දෙන්න ගැන. හිතේ ස්වභාවය ඔබ කියන්නේ ද්වේෂය ඇයිති කුසලයටද අකුසලයටද? අපි කියන්නේ මෙහෙම වෙනවා කියලා. ඔන්න මල් කඩලා පහන තියන්න බුදුන් වඳින්න ලෑස්ති වෙන එකට ගෙදර රණ්ඩුවක් ඇති වෙනවා. ඇතිලා බයිනෝගේ මහලකුට මල් කඩලා පාන් තියලා බුදුන් වඳින්න යනවා මෙයා නිකන් පාතිනිය අම්මා වගේ කියලා ඔන්න බයිනවා කියමු. එතකොට එයාට ඉවසීම තියෙනවා නම් කේන්තියක් නැත්තම් ගණන් ගන්න නැහැ. එයාට තරහ ගිහලා එයාත් පැටලෙනවා ඒකට. පැටලෙනකොට තව දරුවෙක් ඇවිල්ලා කියනවා ආහා ඕක අතල්ලා ඔය අම්මා බුදුන් වඳින්න. ඒතර අම්මා මොකද්ද කියන්නේ? බල වැඳගෙන ඉල්ල යන්න කියලා යන්නේ නැද්ද? වෙයිද බැරිද? ඒක වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පාන්සල් යන ලෑස්ති වෙනකම් සුදු ඇඳගෙන පවුඩර් ගාලා මල් ලාගෙන ලෑස්ති වෙනවා කියන්නේ. මොකද අපිට මතකයි ඒක නෑ දැන් මේ සුන්දරත්වය. අපි පොඩි කාලේ අවුරුදු 9 10 කාලේ අපි පොයේ දවසට අපේ අම්මා අපි එක්කම සිල් ගන්න සිල් මුදවල අපි ඇවිල්ලා බැටයි නිනෝ හිටගෙන ගමේ අය යනකොට හරි ලස්සනයි යුගේ මල් සුවඳ හාදුන් කූරු සුවඳ පවුඩර් සුවඳ
මේ තුනම අපිට චූටි කාලේ මම මේ කියන්නේ මට මතක ඒවා. ලස්සනට යනවා මිනිස්සු. දැන් නෑ ඒක. දැන් නෑ. ඉතින් අපි ගියාම රැයට අර විහාරයට ගියාම වසී වෙලා යනවා අපි ඒ සුවඳට. මේ චූටි ළමයි අපි එතකොට. දැන් නෑ. ඉතින් මම ඔබට කිව්වේ ඉතින් ඊට පස්සේ අම්මට මොකද වුනේ? ඊයම අර ද්වේෂෙන් ඉන්නකොට ඊයම මැරුණා. ඒ කිව්වේ මනුස්ස ලෝකේ කාලේ තියෙන අපිට ඕන හැටියට නෙමෙයි. අපි ගෙන අපි හැටියට. එතකොට මේ අම්මට හිත හදාගන්න තා පොඩ්ඩක් හිටියන සමහරවිට හිත හදාගන්න තිබ්බා. දන්නේ නැහැ කියන්නේ මම. ඊයම මැරුණා. අර ද්වේෂෙන් හිටපු වෙලාවේ මනුස්ස ලෝකෙ දිවිච්ච කාලේ ඉවර වුණා. ඇඳයට උපන්නේ යකින්නේ. යකින් වුණාට පස්සේ අම්මා කතාව ඉවරයි. මාස 3යි ගියේ ඕනේ ලොකු දුව ඔළුව හොල්ලනවා. ඇයි ඔළුව හොල්ලලා කියනවා මම දැන් දේවතාවියෙක් වෙලා ආවා. මම ඔබලට මහා වස්තුවක් දෙනවා. මහා ධනයක් දෙනවා. දැන් ගෙදර කට්ටිය හිතුවා අම්මා යනවා කිය හිටින් දිව්‍ය ලෝකේ. ගියා තමයි. විශ්වාස කළා. මහා වස්තුවක් දෙනවා. ඇහුවත් මොකද්ද දේවතාවුන් වහන්සේ දැන් කරන්න ඕනි කියලා ඇහුවා. එතකොට කිව්වා මෙහිමයි මේ ඉඩම විකුණපන්, වාහනේ විකුණපන්, අසවල් දේවාල වල ඵලයන් කිව්වා. දැන් යා ඉඩම වික්කා, වාහනේ වික්කා. දැන් ලොකු විශ්වාසයකින් ඉන්න යම්මා කීකේනේ හිටියේ. දිව්‍ය ලෝක යනවා කියලා. ඊට පස්සේ යා ඒක විකුණනකට අම්මා බැහුණා ඊළඟ දුවට. ඒකම කිව්වා. මහා වස්තුවක් දෙනවා. මහා නිදානයක් දෙනවා. සුදුපටු එකක් නෙමෙයි කිව්වා. මුළු ලංකාවට කණ්ඩ දෙන්න පුළුවන් කෝ මේ වස්තුව ගත්තොත්. ඒක තවත් වාසි වුණා ඒකට. ඒගොල්ලොත් වික්කා. දැන් පාරට වැටිලා. දෙගොල්ලම. ඒ දෙපැත්තටම අම්මා යනවා. ගින් ඔළුව හොල්ලවල කියනවා. ඊට පස්සේ දැන් නැති වෙලා. එතකොට ඒක අපි දන්න උපාසක මහත්තයෙක් ගාවට මේ ප්‍රශ්නේ අරන් ඇවිල්ලා. එහෙදි යම්මට බොරු කියන්න බැරි වුණා. එහෙදි තමයි අම්මා ඇත්ත කිව්වේ මම මෙහෙම මුරිය මාව හෙල්ලුවා. මම මැරිලා ගිහින් මට දිවි ලෝක යන්න බැරි වුණා. මම මලයක් ඉන්න වුණා. දැන් තොපි හිඟා කාපේ. දැක්කද වෙච්චදී? එතකොට මේ හානිය තමන් තුළ වෙන බව ඒ අම්මා දැනගත්තා නම් සුළු දියයි අම්මට තිබුණි කරන්න. පුංචි දෙයයි කරන්න තිබ්බේ. මොකද්ද? අනේ මේ දරුවෝ මට අපිට මංගෙන ආදරයට නෙමෙයි මේ කරන්න කියලා අර දරු සෙනෙහි පවත්වලා මෛත්‍රියෙන් චුට්ටක් මෙසිත වැඩුවා නම් ඒ අම්මයි වෙලාවේ බේරෙනවද නැද්ද? ඒ පුංචි දේ කරගන්න දක්ෂ වුණේ නැහැ. විශාල දෙයක් නෙමෙයි අම්මට කරන්න තිබ්බේ. ඒ විශාල දෙයක් කරගත්තු කෙනෙක් ඒ වෙනකොට. නමුත් ඒ සියල්ලම ඉවරයි නැව හිල්ලුණා වගේ. සියල්ලම ඉවරයි. ඒ වෙලාවේ ළමයි දෙන්න අනේ මේ ළමයි මට ආදරයට මේ කරන මම පව් මේ දරුවෝ දන්නේ නැහැ මම මෙහෙම කල්පනා කරනවා කියලා. කියලා එහෙම අර දරුවන් කෙරෙහි සෙනෙහස නැති කරගන්න නැතුව මෙත් සිටින් ඉඳ යම්ම දක්ෂ වුණා නම් ඇත්තට මේ යම්මට දෙවියන් අතර යන්න තිබ්බා. ඒතර බලන්නකෝ වෙච්ච පාඩුවනේ. ඊළඟට මුළු පවුල් දෙකක්ම අනාථ කළා. පාරට දාලා. තමන්ගේම දරුවෝ කොච්චර පවක් රැස් කරගන්නවා. ඒ මොකක්ද වෙච්ච සංගීඩි? මොකක්ද ඉතන වෙච්ච ප්‍රශ්නේ? මොකක්ද ඉතන යම්මට වෙච්ච ෆේල් වීම? ෆේලියර් එක මොකක්ද? ආවේගයේ විසින් ඒ අම්මට අහිමි කළේ මොකද්ද?
ඉවසීමයි මෙත්සිත මෙත්සිත මෙත්සිතයි මේකලා ආවේගයට ආපු කෙනාට මෙත්සිත ඇති වෙන්නේ මෙත්සිත ඇති හොඳට බලන්න මේ කියන බොරුද ඇත්තද කියලා බොරු නම් අත උසල් කියන්නේ මොකක් එක කියන්න බෑ මොකද අපි මේ දහම් සාකච්ඡාවක් යන්නේ ඒතර මමත් කැමති ඉගෙන ගන්න මෙරදිච්ච එකක් නං ඒකයි මේව බොරුද ඇත්තද ආවේගයට ආපු වෙලාවට ආවේගයේ රුකුල් දෙන්නේම ද්වේෂයට ආවේගයේ රුකුල් දෙන්නේම ද්වේෂයට ඊළඟට ආවේගය ඇති වෙන්නේම මාන්නෙන් ආවේගය ඇති වෙන්නේම මාන්නෙන් ආවේගයේ රුකුල් දෙන්නේම ද්වේෂයට එතකොට ආවේගයේ රුකුල් දෙන මාන්නේ එහෙම ලේසියෙන් නැති වෙන එකක් නෙමෙයි මේක. මාන්න නැති වෙන්නේ රහත් වෙන දවසට. එතකම්ම තියෙන එකක්. එච්චර බරපතල එකක්. අපි ප්‍රහාණය කරන්න තියෙන්නේ සතර අපායේ දුක සිහි කළමයි. වෙන ප්‍රහාණය කරන්න. ඒ කියන්නේ ප්‍රහාණය නෙමෙයි. වෙන එකකින් මග අරින්න ක්‍රමයක් නැහැ. එතකොට සතර අපායේ දුක සිහි කිරීමෙන් තමයි ඒ කොහොමද? අනේ මම මේ සතර අපායේ කොච්චරනම් ඉපදී ඉන්නේ ඇද්ද? දැන් කවුරු හරි බැන්නොත් මේ බැනුම් මොනවද? සතර අපායේ කොච්චරනම් මම වල්ලු බලලු වෙලා මිනිස්සුන්ගෙන් ගැරහුල් ලබන්නේ නැද්ද? ගුටි කන්නේ නැද්ද? මාව කොච්චර පාරට දාන්නේ නැද්ද? පාරේ ඇවිද මම මැරිලා යන්නේ නැද්ද? එහෙම කල්පනා කළොත් මොහොතක් අරකට මොකද වෙන්නේ? නැති වෙලා ඉවසන්න හැකියාව ලැබෙනවා. සතර අපාය සිහි කරන්නේ නැතිකම තමයි කුඩාක් මේ දුකට සතර අපා දුක කියන්නේ දුක්ඛාර සත්‍ය හොඳ විස්තරයක්. ඒ කියන්නේ දුක්ඛාර සත්‍ය සිහි කරන්නේ නැතිකම. දුක්ඛාර සත්‍ය සිහි කරන්නේ නැත්නම් එයා කොහොමද දුක් හදවන හේතු වලින් ගැලවෙන්නේ? බෑනේ නේද? ඉතින් මේ නිසා දැන් මොන ඔය කියාපු කරුණු දැන් බලන්න මොනවාද කියලා ආයෙමත් මුල ඉඳලා දැන් මොන සතර අපාය ගැන මතක් කරන්න කිව්වනේ සතර අපාය ගැන කල්පනා කරන එක සාමාන්‍ය ජීවිතේ පුරුදු කරගන්න සතෙක් දැක්කත් අයියෝ මොනතරම් දුක විඳින සතා දැක්කහම මොනතරම් මේ සතා දුකක් විඳිනවද මම මෙච්චර මේ වගේ කොච්චරන දුක් විඳින්න ඇද්ද පෙර සසරේ මං කොච්චර දුක් විඳින්න ඇද්ද අපි දැන් ප්‍රේතය ගැන දන්නේ නැහැ නමුත් මේ ප්‍රේතය වැහෙන අය කියනව අහලා තියෙනවා සමහර අයගේ මට හම්බෙලා තියෙනවා ප්‍රේත දෝෂ තියෙන අය කකුලේ තුවාල එනවා සනීප වෙන්නේ ප්‍රේතය ගිහින් අර සරවලිව කනවා සරවලිව කනකන් සනීප වෙන්නේ බෙහෙත් කරනවා සනීප වෙන්නේ ඊට පස්සේ ඒ කෙනා මොකද කළේ කොහෙද තැනකට ගිහිල්ලා පෙරිත දිෂ්ටි අයින් කළා බෙහෙත කළා සනීප වුණා එතකොට මේ පෙරිත ඇඳලා තියෙන්නේ කොහොමද කකා සරව කකා සරව මේ ඉස්ම උර කවුද මේ සීයා පිරිසිදු නොසිටීමෙන් ප්‍රේත බැල්ම වැටෙනවා ඊට පස්සේ ප්‍රේතය අතාරින්නේ නැහැ පිටස්තරය නෙමෙයි ඥාති ඉන්නේ ඉතින් කෙලවර නැති දුකක් විඳිනවා සමහරුන්ට නිදා ගන්න ගියාම කටෙන් කුණු කෙල යනවා ප්‍රේත බැල්මින් ඒ කුණු කෙලින් ප්‍රේතය යැපෙනවා මේ වගේ හරියට තියෙනවා මේ ප්‍රේත ලෝකේ මිනිස්සුන්ගේ ජරාව වලින් යැපෙන එතකොට මේ අපි හිතාගෙන ඉන්නේ හරි දැන් අපි පින් අනුමෝදන් කළා ඥාති ප්‍රේතයාට පින් දුන්නා යා ෂේප් යා ගොඩ ඇයි අපි පින් බලේ කලාතුරකින් කෙනෙක් ගොඩ යනවා ප්‍රේත ආත්මෙ ඉඳලා හොඳ ආත්මයකට යනවා ගොඩක් අය
මානුෂ ජීවිතේ අරගෙන ගියේ ධර්මයට එකඟව නෙමෙයි. ඒ නිසා ධර්මයට එකඟ වෙන්න පුළුවන් විදිහේ හිතක් හදාගෙන හිටියේ නෑ. එතකොට ඒ ආත්ම වලට ගියාට පස්සේ ඒකේ ඇලෙනවා. ග්‍රහණය වෙනවා ඒකට. ඒකට කියන්නේ උපාදාන. අතරින්නේ. හරි අමාරුයි. සමහර ප්‍රේතයෝ මේ ඇඟට රිංගනවා. මනුස්සයන්ගේ ඇඟට යන්න බෑ. ඒකට හේතුව මේ ලේ වලට යාගේ සියුම් ශරීර උරා ගන්නවා. ඊට පස්සේ යන්න බෑ. එහෙමයි ඉන්නවා. ඒගොල්ලෝ කියනවා කෑ ගහලා අනේ මට යන්න ඕනේ. මට යන්න ඕනේ. මං යන්න කැමතියි කීකේ කියනවා. යා ගන්න බෑ. ඉතින් දක්ෂම කෙනෙක් යාව ඇඟෙන් ඇදලා ගත්තොත් තමයි. තාන්ත හිතාමතා යාට ඇඟෙන් යන්න බෑ. එහෙම ජීවිතයක් අපිට ලැබුණොත් ඔබ කැමතිද? කොච්චර නීචද මේ සසර? මේ නීච සසරෙන් ගැලවෙන්නනේ බුදුරජාණන් අපි දන්නේ නැහැ ඔය චූට්ටයි මම ඔය දන්නේ පෙරිතුලයි පෙරිත වෙහිච්චයි කියන ඒවා. ඉස්සර නම් මම ඔය පෙරිත කතන්දර අහන්න ටිකක් කැමතියි. පෙරිත වෙහිච්චයි ආව මම අහනවා. දැන් නම් අහන්නෙත් නෑ ඈත තියාම යවනවා. අනියන්නේ කොයි හරි ගිහිල්ලා අහගන්න. ඒ නිසා පෙරිතෙක්වත් වෙහිච්ච කෙනෙක් දැන් එන්නේ නැහැ. ඈත එනකටම යවනවා. මානියන්නේ කොයි හරි ගිහිල්ලා අහගන්න ඔය විස්තර මම නම් දන්නේ නැහැ ඔවා කියලා. ඉස්සර මේ මොකද්ද මේ ජීවිතය කියලා අහන්න මට කැමැත්තක් ඇති වුණා. ඒක මට පස්සේ තේරුණා ඒක අපිටත් අනතුරුදායකයි කියලා. ඊට දැන් නම් මේ පෙරේත විගච්ඡ එක්කෙනෙකුගේ ළඟින්ම මම යන්නේ. ඒ කියන්නේ එච්චරට මේ මාතෘකාව වරද්දගෙන අපිට පුළුවන් දෙන වැරදි කරන්න. මනුස්ස ලෝකෙදි වරද්දගත්තු වැරද්දින්ද? මනුස්ස ලෝකෙදි වරද්දගෙන. ඒකයි. අනික නෑ දැකොම ඥාති. ඒකයි. ඉතින් මේ වගේ හරි දුකක් විඳිනවා. තිරිසන් ආත්මේ හරි දුකක් විඳිනවා. പ്രേත ලෝකේ තිරිසන් ලෝකේ පේනවනේ. പ്രേත ලෝකේ මේ දුකත් එක්ක නිරේ කොහොමද? අසුර ලෝකෙත් එහෙමයි. පොර කනවලු අසුරේ ලාභ සත්කාර ගන්න පොඩි පොඩි තැන් වලට රින්ගගෙන. එහෙම ලෝකෙක අනේ මෙහෙම කොච්චර අපිට මේ සසරේ යන්න ඇද්ද? මේ දුර්ලභව ලැබිච්ච මනුස්ස ජීවිතේ මම මේවත් එක පැටලෙන්න හොඳ නෑ මේ කර ඊළඟට ඒකෙදි හරි පහසුවක් තියෙනවා. මං කියන්නේ නෝනින් කල්පනා කරන්න ඕනේ කියලා. කවුරු හරි මොන හරි කරනකොට තමන්ට විරුද්ධව හරි තමන් අසතුටු හරි තමන් එක්ක අසාධාරණ ලක් වෙනවා කියමු. එතකොට හිතන්න ඒගොල්ලන්ගේ කුඹුර ඒගොල්ලෝ වගා කරගත්තා වේ. මම මගේ වගාව මම බලා ගන්නම්. ඉවරයි නේද වැඩි? ඇත්ත වශයෙන්ම තම තමන්ගේ කුඹුර නේද මේ තමම වගා කරගන්නේ. ඊට පස්සේ තම තමන් විසින් ආස්වැන්න හිමිකරුවා වෙනවා ඒ ආස්වැන්නට තම තමන්. මම නම් දැන් එහෙම පුරුදු කරගෙන ඉන්නේ කවුරු හරි මට දැන් අපිටත් බයිනවනේ. බයින්ට මම කරන ආයා වගා කරගත්තා මෙයාගේ කුඹුර. දැන් මම මොනව කරන්නද? මං ওই වගාවේට හවුල් වෙන්න යන්නේ නෑ. එතකොට කවුරු හරි බයිනවනම් මම පෙරලා බැන්නොත් වගාවට හවුල් වුණා. එතකොට දෙන්නම එකට ආස්වැන්න ගන්න ඕනේ. ආයි මොන ගහනවනේ එතකොට? ආයි මොන ගහනවා? ඒකයි මේකේ භයානකකම. දැන් අපි කම ලේලියකට හරි දරුවෙකුට හරි ස්වාමියාට හරි සමහර අය ඉන්නවා දුක් විඳිනකොට හිතනවා මට මේක සිද්ධ වුණේ මගේ මිනිහා නිසා. හරි මිනිහෙක් බැන්දන්න මට මේක වෙන්නේ නැහැ. ඔන්න පසුතැවිත. එතකොට හිත ඇතුලෙන් එනවා මොකද්ද? අර මිනිස්සයා කෙරෙහි වෛරයක් එනවා. ඊට පස්සේ හිතෙනවා මොකද්ද හිතෙන්නේ ඊට පස්සේ? මම මේ දුක් විඳිනකොට මේ මිනිහට සහ ගහන්න ඕනේ. ඒ කියන්නේ මේ මිනිස්සයා දුකටපත් වෙලා ඉන්නවා මෙයා දකින්න ආසයි. ඒ දුකටපත් වෙලා ඉන්නවා දකින්න ආස නිසා ආයෙත් හම්බ වෙනවා. බේරෙන්න බෑ. එයාම හම්බ වෙනවා. භයානක නැද්ද මේ සසර? එතකොට යාන්න පුළුවන් වුණා මේක තමයි සසරේ හැටි. මං ඉවසනවා.
දැන් මේවා මට කවුරුත් මට මුණ ගැහෙන්න එපා කිව්වට හරියන්නේ නැහැ. මොකද ඒක ප්‍රාර්ථනාවකින් වෙනව නෙමෙයි වෙනස්කම. ඒ වෙනස්කමක වෙන්නේ ගුණයකින්. ගුණයකින් මිසක් පැතුමකින් වෙනස් කරන්න බෑ. හැබැයි ගුණයක් තිබ්බොත් ඒ ගුණයට අනුකූලව පතන දේ ලැබෙනවා. ගුණයක් ඒ කියන්නේ ඉවසගෙන හිටියොත් නෑ මට නම් මේගොල්ලොත් එක්ක ඉඳලා මම හොඳටම ඇති. මං ඉවසගෙන ඉන්නවා ඒගොල්ලෝ ගමන ගියාවි. මට නම් ඕනේ නෑ මොන ගැහෙන්ද කියලා හිතාගෙන මේ සිතෙන් ඉන්නවා කියන්නේ හරියනවා. මේ සහගානවා මට කරපු දෙයට මෙයා වෙනවා කියලා එහෙම කල්පනා කරගෙන හිටියොත් ආයෙ මුණ ගැහෙනවා. හරි භයානකයි. මේක බේරෙන්න තැනක් ධර්මයේ මිසක් දේශනාවේ තියෙනවා ධම්මෝ හවිරක්ඛති ධම්මචාරී ඒකාන්තයෙන්ම පුද්ගලයාව රකින්නේ ධර්මයේ හැසිරුණු කෙනාව ධර්මයමයි ඒ රකින්න ධර්මය කියන්නේ මොකක්ද එතකොට? ගුණය. ධර්මය කියන්නේ ගුණය. එතකොට දැන් මේ කරුණු කාරණා ටික ඔබට හිතෙන්නේ මේක පුරුදු කරන්න ලේසිද අමාරුද? අමාරුයි. අමාරුයි ලේසි කියලා නම් කියන්න එපා. අපි ලේසි කියලා හිතන දේ අපි හිතුවටත් වඩා ඊළඟ මොහොතේ අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගුණවන්තකම කියන එක අපි අතුලාන්තෙන් ගන්න එකක්. ඒතර අතුලාන්තේ මොන විදිහටද මේක වැඩ කරන්නේ කියලා අපිට පේන්නේ නැහැ. දැන් මොන අපිට පේනවනේ අපි හිතේ තියෙන කෝපේ වැඩ කරන විදිය. අපිට පේනවනේ අපේ හිතේ මාන්නේ වැඩ කරන විදිය. කලබලකම වැඩ කරන විදිය. ඒකත් එකම විදිහට නෑනේ. කෝපෙත් එක එක වෙනස්කම් නැද්ද? පොඩ්ඩක් කේන්ති යනවා. ඊළඟට ගොඩක් කේන්ති යනවා. වෛරයත් එක්ක එකතු වෙන කෝපේ එනවා. නිකන් කෝපේ එනවා. එක එක විදිහට කෝපේ වෙන්නේ නැද්ද? ඒතර ඒ විදිහට එන කෝපේ එක එක විදිහට අපිව අසහනයටපත් කරන බව අපි කෝපය ඇවිල්ලා අසහනයටපත් වුණත් අපි දන්නේ නැහනේ. කෝපේ නිසා දුක් විඳ බව. අපි කෝපය ඇතිලා දුක් විඳින්න අපි හිතන්නේ අසවලා නිසා මම දුක් විඳිනවා කියලා. අසවලා නිසා දුක් විඳිනවා කියලා හිතන මිසක් තමන්ගේ කෝපය නිසා දුක් විඳිනවා කියලා හොයාගන්න බෑනේ. ඉතින් මේ නිසා මේ එතකොට ඔබට මේකේ මොකද්ද තේරෙන්නේ? ධර්මයේ හැසිරීම ඊටාම දක්ෂකමක් නෙමෙයිද? ධර්මයේ හැසිරීම කියන්නේ දක්ෂකමක්. ඒ දක්ෂකම මේ රටවි ලෝකයේ උගත්කමත් එක්ක සම්බන්ධ නැහැ. ඉතින් කොච්චර උගත් අය ඉන්න පුළුවන් ධර්මයේ හැසිරීමේදී අදක්ෂ. කිසි ඉස්කෝලේ එක අකුරක් නොකියපු කෙනෙක් ඉන්න පුළුවන් ධර්මයේ හැසිරීමේ දක්ෂ. ඒ නිසා ධර්මයේ හැසිරෙන්න මේ රටේ ලෝකයේ තියෙන දැනුගත්කම් කියවපු නවකතා කිටි කතා ගන්න එව්වා වැඩක් නැහැ. ධර්මයේ හැසිරීමේදී උපකාරී වෙන්නේ තමන්ව හසුරව ගන්න තියෙන දක්ෂකම. තමන්ව හසුරව ගන්න තියෙන දක්ෂකම. ඒක ඒ වමනා කාරණා ටික අල්ලගෙන එදිනෙදා ජීවිතෙන් වෙන එකක්. ඒකෙන් අපිට ප්‍රී ප්ලෑන් කරලා ගන්න බෑ. අපි ඒ ප්‍රී ප්ලෑන් කරලා ගන්න ඕනේ. කියන්නේ කලින් සැලසුම් කරලා ගන්න ඕනේ. මෙන්න මේවා ටික මට ඕනේ කියලා. හැබැයි ඒක වෙන්නේ ඒ අවස්ථාවේ හැටියටයි. ඒක අපි අර ප්‍රායෝගිකව තේරුම් ගන්න ඕන එක. එතකොට දැන් ඔබට මේ කියපු කරුණු සම්භාරයෙන් දැන් ඔබ දැන් මොළේ ඉඳලා බලන්න දැන් ඔන්න සතර පායේ ගැන බයසී කරන්න ඕනේ. ඊළඟට දුර බලන්න කිව්වා ඉවසීමෙන් යුක්තව. ඊට පස්සේ ආවේගෙට ඉඩ දෙන්න එපා කිව්වා. ඊට පස්සේ නුවණින් කටයුතු කරන්න කිව්වා. ඊට පස්සේ
තව එකයි ඕනේ. නෑ හරි. මෛත්‍රිය. ඔය ටික ඇති. ඊළඟ මේ ඔක්කොම බේස් වෙන්නේ තුනකට. බුදුන් සරණ යාම, ධර්මයේ සරණ යාම, ශ්‍රාවක සංඝරත්නය සරණ යාම. මේ සියල්ල තියෙන්නේ තෙරුවන් සරණේ පිහිටීම මතයි. තෙරුවන් සරණේ පිහිටන්නේ නැතුව එයා සතර අපාය ගැන තේරුම් ගන්නේ කොහොමද? බෑනේ. ඒ බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම පෙන්ලා දුන්නේ. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නැතුව තමන් කොහොමද මේකේ හොඳ නරක තේරුම් ගන්නේ? තේරුම් ගන්න බෑනේ. ඊළඟට මේ ධර්මයේ හැසිරීලා මේ භයානක අරුබුදෙන් නිදහස් වෙච්ච පිරිසක් නැත්තම් තමන් කොහොමද මේකේ කොටස්කාරයෙක් වෙන්නේ? බෑනේ. එහෙනම් මේ සම්පූර්ණම අපේ යහපත තියෙන්නේ කුමක් මතද? තිසරණේ මත. මට මතක අර සීයාදරු වගේ සිද්ධියේදී සමහර කියලා තිබ්බා මේ ළමයාට අපල වෙන්න ඇති. ගිරහව නරක් වෙලා. ගිරහව නරක් වෙලා නම් කවුරුත් වැරදිකාරයෝ නෑ නේද? වැරදිකාරයෝ කවුද? ගිරහව. එහෙනම් දඩුවම් කාටවත් දෙන්න ඕනේ නෑනේ. ඇයි ඊළමගේ කර්මානුරූපණ වෙලා තියෙන ඉතින් උනාව එහෙනම්. දැක්කද මිසදිටුවේ හැටි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්මය සරණ යෑම, ශ්‍රාවක සංඝ රත්නය සරණ යෑමනේ තුලිනුයි අපිට මේ සියලුම යහපත විවෘත වෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාට මේ උතුම් තිසරණ සියලු යහපත සපුරන්න උපකාරී වේවා.